සුබ දවසක්. සියලු දෙනාම සුවපත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඉතින් වීඩියෝ එකක් කරන්න හිතුණා මේ කාලේ, මේ යුගයේ, මේ සමයේ, මේ කප්පයේ විවිධ නාලිකාවල, විවිධ channel වල, YouTube channel වල මේ ධර්මයේ සම්බන්ධව ටිකක් මේ රැව්පිලිකව දිදී විවිධ මතවාද මේ එක එක්කිනාගේ මතවාද YouTube එකට ඇවිල්ලා කරලියේ මේ දහම කියලා මේ වෙනකොට රජ කරන යුගයක්. ඒ නිසා මේ දහම කුමක්ද කියලා පැහැදිලි කරන්න අදහසක් ඇති වුණා. මේක ඊටාම මෛත්‍රී සහගත සහ උපේක්ඛා සහගත හැඟීමකින් සියලු දෙනාටම යහපත පිණිස කරන සත්ක්‍රියාවක් විනා මේ අපි හෝ අපේ දේශකයන් වහන්සේලා අපේ මේ ආචාර්යවරුන් වහන්සේලාව පුම්බණ්ඩවත් අපිව පිම්බෙන්නවත් එහෙම නැතුව මේ යථාර්ථය කියලා දෙන්නයි මේ අදහස මුලින්ම ආවේ. ඒ අනුවයි මේ ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මේක ඔබලාට යහපත පිණිස දෙයක් තියෙනවා නම් ගන්න. එහෙම නැතුව ඔබලාගේ හිතට නොගැලපෙන, නොපැහැෙන, නොසීවෙන යම් ඔබලාව රත් වෙන, මත් වෙන, කේන්ති ගන්නන ස්වභාවයක් තියෙනවා නම් ඔබලාට පොඩි ඇඟිල්ලෙන් පොඩි කට් එකක් දාලා මේකෙන් ඈත් වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ තුලම හිර වෙලා මේකත් එක්ක ගැටි ගැටි ඉන්න එක ඔබටත් මටත් හරි නෑ. විශේෂයෙන්ම අපි බෞද්ධ කියන අපිට හරි නෑ. මොකද හේතුව මේ ඊටා සියුම් කාරණාවක් මේ තුල ගැබ් වෙනවා. ඒ නිසා සාවධානව අහගෙන ඉන්නලා කමෙන්ට් එකේ ඕන දෙයක් ඔබලා දාන්න. මේකේ ගැටලුවක් නෑ. ඒ අනුව මම කවුද කියලා ඔබලාට මුලින්ම විස්තර විග්‍රහ කරන්න ඕනි. ඒක මගේ යුතුයකම. දැන් මේ වෙනකොට ඔබලාට සිරිසත් ධර්මයේ දේශනා කරන්නේ දේශකයන් වහන්සේලා ඔක්කොම පැවිදි උතුමන් වහන්සේලා. ඒ වගේම ඇතැම් ගිහි කට්ටියත් යම් දේශනා කරාට කරලියේ ඒක නෑ. හැබැයි මේ වෙනකොට විවිධ පුද්ගලයන් කරලියට ඇවිල්ලා මේ තමන් ධර්ම අභිසමය ලැබුවායි කියලා මේ සමාජයට කියනවා. හැබැයි ඒ කියන තුල සමාජයේ මිනිස්සු ගොඩාක් හොයලා බලලා නැතුව තමන්ට මිහිරි මధుර වෙන පිය ස්වභාවයෙන් එනේවනේ ගන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ගත යුත්ත අපි ගන්න ඕනේ, බහැර කළ යුත්ත බහැර කරන්න ඕනේ. මොකද අපි තුල තියෙන ස්වභාවයක් තියෙන. ඒ ස්වභාවය තේරුම් ගන්නයි බණ දේශනා කරන්නේ. නැත්නම් බණ කියන්නේ, බණ සාකච්ඡා කරන්නේ. ඒ අනුවයි මම මේක අවස්ථාවක් කරගන්නේ. එහෙමනම් මම මේ සුසිත් අරුණසිරි මම ඇත්තරම මේ ජීවිතය ගත කරන ඔබලා වගේ කෙනෙක්. ඒ වගේම රාජ්‍ය සේවකයෙක්, වෘත්ති සමිති ක්‍රියාකාරියෙක්, වෘත්ති සමිති නායකයෙක්, ඒ වගේම නිතර මාධ්‍ය තුල ওই හැලහැප්පිලි තුල ඉන්න කෙනෙක්. එතකොට එහෙම කෙනෙක් මේ මොනවද කියන්නේ, වෘත්ති සමිති කාර්යෝ මේ මොනවද මේ බයිලා ගහන්නේ කියලා කාටද හිතෙන්න පුළුවන්. හැබැයි ඒක සාධාරණයි. මේක අවසන් වෙනකම් බලලා ඔබලාගේ අදහස ඉදිරිපත් කරන්න. අපේ වැරදි අඩුපාඩු බොහෝ ඇති. ඒවට ඔබලා සමා කරගන්නවා. ඔබලාට තරහක් වෛරයක් ඇති නොවේවා කියලා අදිස්ථාන කරමින් මේ වැඩසටහන එනම් කරනවා. අපි බලමු මේ කාලය කොරෝනා වසංගතයෙන් ලෝකය හාත්පස ගිනිගත් කාලවකවානුවක්. කවදාවත් නැතුව ඒකේ සමාජයේ මිටි තැන ඉඳලා උස් තැන දක්වා මේකේ බලපෑම තියෙනවා. එතකොට විවිධ ස්තරවල විවිධ සමාජ පසුබිම්වල ඉන්න බලවතුන්යයි කියා ගන්න කට්ටියත් අද අන්ත අසරණ වෙලා තියෙන ස්වභාවයක්. මේ ඇයි කියලා ඔබලාට හේතු ගන්නන්නත් එහෙම වෙන්න තියෙන හේතු සාධක පෙන්වා දීමක් තමයි මේ අදහස් කරන්නේ. මේක යථාර්ථයක්, මේක පරමාර්ථයක්. ඒ නිසා ඔබලා මෙච්චර කාලයක් ඔබලාගේ දැනුමින් උගත්කමින් ඔබලා අසාධනගත විදිහට අම්මලා තාත්තලා පුංචි කාලේ ඉඳලා පොඩි දරුවන්ට කියලා දෙනවා වගේ ඒ කියලා අහගත්ත මිහිරි අතීතයත් එක්ක
සාහිත්‍යමය කතා, ඉතිහාසාත්මක කතා තුළ ඉරවෙලා ඉන්න ඔබලාට මේක යම් අමුතු දෙයක් වෙන්නත් පුළුවන්. ඒ නිසායි මේ මෙච්චර මෙහෙම කියා මේ තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්නේ. එහෙමනම් COVID-19 කියන මේ වසංගතය ලෝකය ව්‍යාප්ත වුණේ දැන් අවුරුද්දයි මාස ගාණක් වෙනවනේ. මේ තුල මුළු ලෝකයාම දනගස්සලා තියෙනවා කියලා ඔබත් මමත් දන්නවනේ. එතකොට මේ තුල සල්ලි තියෙන නැතිවරිකම් වගේ ඇති හැකිකම් සියලු දෙනා අන්ත අසරණ කරලා තියෙනවා. විද්‍යාව තාක්ෂණය ආගම කුඩු පට්ටම් කළ නැති බංගස්ථාන කරලා දාලා තියෙනවා. මේ ඇයි? කවදාවත් නැතුව පුංචි වෛරසයක් මේ විදිහට ලෝකයක් දනගස්සන්න හේතුවක් තියෙනවා. අන්න ඒ හේතුව කියන්නයි මම මේ අදහස් කරන්නේ. මේ හේතුව කියලා අවසන් වෙද්දී ඔබලාට බොහොම හිත නිවෙන මිදෙන නිදහස් වෙන සුඛී සුවපත් වෙන මගකට නිතින්ම යොමු වෙන මගකුයි මේ කියාපාන්නේ. ඒ නිසා කරුණාකරලා සාවධානයෙන් අහුම්කම් දෙන්න. එහෙමනම් අපි මේ කොවිඩ් වසංගතය ලෝකේ ව්‍යාප්ත වෙන්න මතුවෙන්න කලින් අපිට ඕන විදියට හිතලුවෙන් අපි ක්‍රියා කරා, කතා කරා, ඇවිද්දා, සංචාරය කරා, සන්දර්ශන කරා, මේ නැඟලුවා, නැටුවා, අපිට ඕන විදියට අපි කටයුතු කරා. හැබැයි මේ වෙනකොට ඒ සියල්ල සීමා කරලා තියෙනවා. ඒ ඇයි කියලා කවුරුත් හිතුවේ නැද්ද? එහෙම වෙන්නේ මොකටද කියලා හිතන්න ඕනේ. ඒක තමයි මනුස්සත්ව ප්‍රතිලාභ කියන එකේ වැදගත්කම. මේක අපේ වගකීම. එහෙමනම් මේ කුංචි වෛරසයක් ලෝකේ දනගස්සලා දිනවා. බෙහෙතක් හොයාගන්නකොට ඒකට හාත්පසින්ම මේ වෛරසය වෙනස් වෙවි මේ ලෝකයට බලපෑම් කරනවා. ඒකට පුදුමයි. පුදුම නැද්ද? ඔයාලට පුදුම වෙන්න කාරණාවක් නෙවෙයි. එහෙමනම් අර විද්‍යාඥයෝ භෞතික ලෞකික විද්‍යාඥයෝ දැන් ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලයක් හදපු මේ වෛද්‍යතුමාත් කොරෝනා වසංගතයේ මිය පරලෝ ගියා. එහෙමනම් ඔබට මට අර ගමනේ කොටේ ඇලේ දොලේ හැලැප්පින පුංචි මිනිස්සුන්ට කවර කතාවද? එහෙමනම් අපි මේකෙන් ධර්මතාවයේ තේරුම් ගත්තොත් කොරෝනා වසංගතයේ සදාකාලික මේ මත්තර තිබ්බත් අපිට බයක්, තැති ගැනීමක්, ලුම්ඩහැ ගැනීමක් නැතුව අපේ ජීවිතය අපිට අවශ්‍යතාව ඉටු කරගමින් අර්ථාන්විතව ගත කරන්න මඟකුයි මේ කියන්නේ. මේ මඟ ලෝකයේ බුදු පියාණන් වහන්සේලා පහළ වෙලා උන්වහන්සේලාගේ ත්‍රිසත්‍ය ඥාන තුලින් අසුතවත් පුතඥ ලෝකයට කියාපාන ධර්මතාවය. ඒකයි විශේෂත්වය. දැන් ඔබලා මම මේ කරුණ ඉදිරිපත් කරනකොට මේ ඊටාම උපේක්ඛා සාගත සිතින් මෛත්‍රී සාගත සිතින් කරාට එක එක්කෙනාගේ මානයක් තියෙනවනේ, මනුමක් තියෙනවනේ, උගත්කමින් බුද්ධත්කමින් පිම්මිච්ච ස්වභාවයක් තියෙනවා. මේ ස්වභාවයට මේක ගැලපෙන්නේ නැතුව විවිධ මතිමතාන්තර ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක මිනිස් ස්වභාවය. හැබැයි ඔබලා හැම එකටම නොදන්නා දෙයකට මතවාද ඉදිරිපත් කරන්න යන තැන අර යම් ධර්ම කාරණා තුළ මිනිස්සු මතවාද ඉදිරිපත් කරන්න ගිහිල්ලා ඒ ධර්මයට සහ මේ ධර්මතාවයේ ඉදිරිපත් කරන මේ පුද්ගලයාගේ ගුණයට අවඩක් අසාධාරණයක් වුණොත් ඒ පුද්ගලයාට බලපෑමක් නැති වුණොත් ඒකට ලක් වෙන ඒක කරන මිනිස්සුන්ට යම් බලපෑමක් තියෙනවා. ඒක තමයි බුදුන් වහන්සේගේ ධර්මතාවයේ දහමේ ස්වභාවය. ඒකත් කියලා දෙන්න ඕනේ. එතකොට අපි කතා කරන්න ඕනේ මේ අපේ ලංකාව, අපි ශ්‍රී ලංකාව කියනවා, ශ්‍රී ලංකාව කියනවා, අපි හෙළබීම කියනවා. මොන විදියෙන් ඉන්දියන් සාගරයේ මුතුවට කියලා යම් ආදරවර වචන වලින් මේ කියනවා. මේ කීම තුළ අපි පින් දේශයක ඉන්නවා කියන එකයි ගැප් වෙන්නේ. මොකද හේතුව මම එක්තරා කාලයක මීඩියා වලින් දැක්කා අර ඇමරිකාවේ එක්තරා ප්‍රාන්තයකට ලොකු ව්‍යසනයකින් විදුලිය ඇන හිටලා. මේ විදුලිය ඇන හිටීම තුළ සති ගාණක් ලොකු ඩැමේජ් එකක් තුළ ආලෝකය සපයා ගන්න බැරුව එයාලා ඒ ඇමරිකන් ප්‍රාන්තයක වැඩිහිටි වියේ සැඳෑසුවේ ගත කරන ඒ මහලු මඩමක කියන්නේ සුපෝභෝගීකක එයාලා අරගේ දර්ශනපතය වෙනස් වෙලා දිනවා. ඒ කියන්නේ ටීවී බලාගෙන ප්‍රිය සංගීතයෙන් ගත කරන ඒ ස්වභාවය ටික දවසක් යන්න මේ එයාලට ඒක ආස්වාදය ලබන්න අත්විඳින්න නොහැකි වීම තුළ
එයාලා යම් යම් කියවන්න ගත්තලු උම්මත්තර ස්වභාවයටපත් වුණා. එතකොට මෙයාලා මේ සැදැසුවේ ගත කරන්නේ එයාලගේ අර ඇස ගණනාසේ දීපමානට බාහිරින් එන රූප හොඳේව අරගෙන ඒ වගේම පිනව ඉන්නවා. ඒ නිසා එයාලාගේ තාක්ෂණය ඔස්සේ මිහිරි මధుර දේවල් හැමෝම ඒ තුලම හිර වෙලා ඉන්නවා. හැබැයි ඒ කාල පරාසය තුල එයාලගේ ජීවිත යම් කාලවකවානුවක් තුල තොර වෙනවා. ඊට පස්සේ දහමක් නැතුව මැරිලා ගිහිල්ලා සතර අපායේ සහ මේ තල 31ක් තියෙන මිනිස්සු උපදින මරණ මේකේ ඉපදි මැරි යනවා. හැබැයි බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වෙලා දේශනා කරන මනුස්සත්ව පරිලාභෝ පරම දුර්ලභ කියලා. මෙන්න මේ උතුම් මනුස්සත්වකමේ අර්ථය දැකලා නැහැ. දහම දැකලා නැහැ. ඉතින් ඒක යාළගේ අවාසනාවක්. ලෝකයේ තියෙන හේතුඵල ධර්ම හේතු අනුමයි ලෝකයේ එක එක තැන්වල මිනිස්සු උපදින්නේ. එක එක සත්තු පුද්ගලයෝ කියලා මේ උපදින්නේ. එතකොට මේ හේතු කවුරුත් කරලා දෙන ඒවා නෙවෙයි තම තමන් කරගන්න ඒවා. අනාදිමත් සංසාරේ පටන් මේ ජීවිතය දක්වා කරගන්න හේතු වලට උරුම වෙන ඵල විනා වෙන හරයක් අර්ථයක් එහි නැහැ. ඒ නිසා මේ කොයිඩ් වසංගතය තුල ඔබලාගේ ගතානුගතික ආසාදයනක ජීවිතයට ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවා. මම ඒක මතක් කරලා දෙන්නම්. ඔබලා ඉස්සර ලස්සන නිදහසේ වංචු ගහලා වෙඩින් සැමරුවා. අවුරුදු උත්සව කරා. ඒ වගේම විවිධ ආගමික උත්සව කරා. නත්තල් කතෝලිකයන්ගේ නත්තල් සැමරුම හින්දු භක්තිකයන්ගේ ඒ වගේම විවිධ මේ අපේ ඉස්ලාම් ජනතාවගේ එහෙම කරා. අද වෙනකොට ඒවා සුන්නත් දුර වෙලා තියෙනවා. විවාහ මංගල වෙන සිරිත් විරිත් අඩු ගානේ ගෙදර ඉන්න 4-5 දෙනාටවත් ලං වෙලා ඉන්න බැරි ස්වභාවයක් තියෙනවා. මොකද ගෙදර යම් පුරවැසි කෙනෙක් බෑරට ගිහිල්ලා આવුතින් එයා ඇතුළට එනකොටම ඒ ගෙදර ඉන්න කට්ටිය අද බය ස්වභාවයක් තියෙනවා. එතකොට ඒක යුගයක් තිබ්බ මේ ලොක්ඩවුන් කියන යුගය තුළ මේ චිරස්තිය සත්තු අපිට විද්‍යාමාන වෙන මේ බල්ලෝ වරන් එළෝ කුකුල බැල්ලෝ ඒ ගල්ලෝ ඕම නිදැල්ලේ හැසුරුණා. මිනිස්සු ගෙවල් වලටලා කඳුරු බැඳගෙන හිර වෙලා හිටපු එකක් තිබ්බා. මේක ධර්මතාවය. මේක ධම්ම නියාමයක්. මේ ධම්ම නියාමයේ තමයි ලෝකයට විද්‍යාමාන වෙනවා බුදුදහම. බුදුදහම කියන්නේ හේතුඵල දහම. හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති කියන මේ හේතුඵල දහම ලෝකයට විද්‍යාමාන වෙනවා. ඒකයි මේ අර්ථය. මේක කාටවත් තේරුම් ගන්න බැරි වෙයි. මේ මගේ ඉදිරිපත් කිරීමෙන් අවසානයේ ප්‍රඥාවන්තයින්ට යම් එකඟතාවයකට ඇවිල්ලා යම් ටර්නින් පොයින්ට් එකක් හදාගන්න පුළුවන්. ඒකයි මේකේ අභිලාෂය. එහෙමනම් අපි ආගම තුල අපි අපේ ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසක් උපතින්ම බෞද්ධයෝනේ. අපේ ජාතිය සිංහල ආගම බෞද්ධ එහෙමනේ. ඊට පස්සේ අපි බෙදා ගන්නවා මෙයා හින්දු කතෝලික ඉස්ලාම් මුස්ලිම් ඕම වර්ග මැලේ කියලා. එතකොට අපි බෞද්ධ අපි සම්මා දෘෂ්ටිකයි. අර කට්ටිය මිත්‍යා දෘෂ්ටිකයි කියලා අපි හිතාගෙන හිටියේ. හැබැයි බුදුන් වහන්සේගේ බුදු වදනත් එක්ක ගලපලා බලපුවම අපිත් ඒගොල්ලේ කියලා අපිට තේරුම් ගන්න වෙනවා. එහෙමනම් බුදුන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ සබ්බේ පෘතුජන උම්මන්තක. සියලු පෘතජනයෝ උම්මන්තකයෝ කියලා දේශනා කරන බුදුන් වහන්සේ කෙනෙක්. ඒ බුදුන් වහන්සේ දේශනා කරන යුගයේ ඒ බුදුන් වහන්සේගේ ආදරණීය පියාණන් වහන්සේ මෑණියන් වහන්සේ එයාලා රජවරු එයාලට අනුශාසනා කරපු ඒ රාජ්‍ය සභාවේ හිටපු බොහෝ මේ උගත් වියත් පඬිවරුන් ඒ සියලු දෙනාටම තමයි මේක අවධාරණය කරේ. ඒකට බුදුන් වහන්සේ කාලේ මෙසදුටු ආගම් 62ක් තිබේ. ඒ ආගම් වල සියලු ශාස්ත්‍ර වලට එක තමයි මේ සබ්බේ පුදුජනා උම්මන්තකව කියලා බුදු කෙනෙක් පැහැදිලිව දේශනා කළේ. ඒක සිහනාද පතුරුව බුදුන් වහන්සේ මේ සිද්ධාර්ථ ධර්මය අවබෝධ කරගෙන තමා තුළින් මේ ධහම දැකලා පුබ්බේ අනනස්සතේසු ධම්මේසු කියලා පෙර නොහැසූ විරු ධහමක් ලෝකයට කියාපෑවා. මේ ධහම කියාපෑමත් එක්කම ලෝකයේ සියලු ආගම් අසුත පුතඥයින් ඉන්න ආගම් බුදු ආගම් බවට බුදුන් වහන්සේ දේශනා කරලා පෙන්නලා දුන්නා. එතකොට මේ ආගම බුදුන් වහන්සේ දේශනා කරේ දහමක් තුලින්. එතකොට බුදුන් වහන්සේ දේශනා කරේ ආගමක් නෙවෙයි. ඒකයි තේරුම් ගන්න. හැබැයි ඒ බුදුන් වහන්සේගේ බුදු දේශනාව පෙන්වන සබ්බේ ධම්මා විපරිණාම ධම්මා කියන
ඒ ධර්මතාවයත් එක්ක මේ ආගම දහම ආගම බවට පත් වෙන්න පුළුවන්. දැන් අද බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිබ්බාණයෙන් අවුරුදු 2600 ගණනට මත්තෙන් ඒ දහම ආගමක් වෙලා වැඳ පුද යද පත ප්‍රාර්ථනා යාඥා මගින් නොපෙනෙන බලවේගයෙන් භෝගසින් නිවන ඉල්ලමින් මේ දැන් පින්කම් කරනවා, දානමාන දෙනවා, භාවනා කරනවා, සියලු සමාජ වගකීම් මිතුකම් කරනවා. මේ මොන දේ කරත් අසරණ දුගී මගී කෙනෙකුට රුපියල් 50ක් 100ක් අඩු ගන්න 5ක් 10ක් දුන්නා මේ පිනෙන් මට මහා ධනස්කන්ධයක් ලැබේවා, රජසප සිරිසප ලැබේවා, දෙවි මිනිස්සුක කෙලවර මතු බුදු වෙන මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරවලා තියෙනවා. අපිට ධර්මය දේශනා කරන මේ ස්වාමීන් වහන්සේලා අපිට කියලා තියෙනවා. එතකොට මේ වචන සෙට් එක නොකියවපු අද සම්මත සමාජයේ සිවුරු දරන ස්වාමීන් වහන්සේ කෙනෙක් නැති තමයි. කවුරු හරි ඉන්නවා නම් ඒකත් අභියෝගාත්මක කතාවක්. එතකොට බුදු පියාණන් වහන්සේගේ බුද්ධ දේශනාව රාගක්කයෝ නිබ්බාණං, දේසක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං, නිබ්බාණං පරමං සුඛං. නිබ්බාණ කියන්නේ මේ රාගයෙන් බැඳි සසර ඇවිදීම, දේශයෙන් බැඳි සසර ඇවිදීම, මෝහයෙන් බැඳි සසර ඇවිදීම. රාග කියන්නේ ප්‍රිය දෙයට ඇලීම. ද්වේෂ කියන්නේ අපිට නොගැලපෙන නොසීහෙන දෙයට ගැටීම. මෝහ කියන්නේ අපි අපිරි දෙයන්තය අතර මනමන සංසන්දනය කරලා අල්ලා ගැනීම. එතකොට සබ්බේ පුදුජනා උම්මන්තකා කියලා බුදුන්වහන්සේ බුද්ධ දේශනා පෙන්වන්නේ මෙන්න මේ ක්‍රියාකාරකම් තුන තියෙන මිනිස්සු, දෙවියෝ, සත්වය, භූතය කෙරෙහි සියලු දෙනාට. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ රියගම අරියගම පුත්තුමන් වහන්සේ කෙනෙක්. ඒ උන්වහන්සේගේ දේශනාව පරතෝ ගෝසක ප්‍රත්‍යක් වශයෙන් බාහිරින් ඒ අරිය ධර්මයේ දැන දැකගත්ත ඥානතෝ අහං වික්කවේ පස්සතෝ ආසයන කයම් වදාමි කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ ධර්ම දැක්ක ඒ උත්තමයන් වහන්සේලාගෙන් රාග බව, දේශ බව, මෝහ බව නැසන බණ වචනේ පරිසමාප්තාර්ථයෙන් බණ මේ බණ අහගත්ත කෙනෙක් තමයි අර බුදු පියාණන් වහන්සේ උම්මතක භාවයෙන් මුදවා නිදහස් කරන්නේ. එහෙමනම් බුදු පියාණන් වහන්සේ ලෝකේ බෙදනවා අසුතවා පුතර්ජන සහ සුතවත් අරිය ශාවක කියලා. සුතවත් අරිය ශාවක වෙන්න අරිය උතුමන් වහන්සේ කෙනකින් බණ අහන්න ඕනේ. එහෙම නැතුව සමාජ සම්මතේ සිවුරු දරාගෙන ඉන්න, එහෙම නැත්නම් උතුරු සරු පරවාගෙන ඉන්න, වෙනත් සංකේත භාවිතා කරන, එහෙම නැත්නම් නවගුණ වල භාවිතා කරන එයාලා දහම දැන දැකගත්ත උත්තමයන් වහන්සේ කෙනෙක් වුණොත් එයාලා දේශනා කරන දේ බණ වෙනවා. එහෙම නැතුව හිතලුවෙන් මේ ලෝකේ හදන්න දේශනා කරොත් උතන ලොකු ගැටලුවක් තියෙනවා. එයාලගේ නිවන් මාර්ග වැහෙනවා කියන මහා කරුණාවෙන් බුදුන් වහන්සේ දේශනා කරපු ධර්ම මතු කළා වෙනනා මේ හදන්නේ. බුදුන් වහන්සේ ලෝකේ පහළ වෙලා යම් කාරණාවක් මතු කරනවා. බුදුන් වහන්සේ අහනවා මම ඇයි මේ බණ දේශනා කරන්නේ කියලා. බුදුන් වහන්සේ අහන ප්‍රශ්නයක් අහලා බුදුන් වහන්සේ ඒකට බුදුන් වහන්සේම පිළිතුරක් දෙනවා. ඉන්නේ මේ පිළිතුර තුල තියෙනවා මේකට අපේ මිනිසුන්ට ගැළපෙන උත්තර ටික. එතකොට අහන්නේ බුදුන් වහන්සේ බුදුන් වහන්සේ අහනවා තථාගතයන් වහන්සේ ඇයි බණ කියන්නේ? බුදුන් වහන්සේ කියන තථාගතයන් වහන්සේ පරිනිබ්බුතෝ වෙලා පූර්ණ වශයෙන්ම මේ රාග දේශ මොහ බැම්මේ මිදී නිදහස් වෙලා අනිත් ලෝක සත්‍යයට මේ රාග දේශ මොහ බැම්මේ මිදී නිදහස් වෙන්නයි මේ බණ කියන්නේ කියලා කියනවා. ඊට පස්සේ බුදුන් වහන්සේ ආයේ තව වැදගත් කාරණාවක් දේශනා කරනවා. මම මේ බුදු වෙන්න කලින් කුබ්බේව මේ සම්බෝධ අනවිසම් බුද්දස්ස අසම්බුද්දස්ස බෝධිසත්ත්වස්ස යේව. මම මේ භව උරුල්ලදමල බුද්ධ වෙන්න කලින් මමත් ඔබලා වගේ වැඳ පුද යද ප්‍රාර්ථනා යාඥා මගේ නිවන වුණා. ඔය එක සස්සාසුන් වගේ ළමට ගිහිල්ලා එයාලගේ
ඒ මේ ධර්මයේ ශ්‍රවණය කළා පිළිපැද්දා. නමුත් මේ ඒ තුල මට විමුක්තියක් නිවනක් ලැබුණේ නැහැ කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ අනුව මේ බුදු පියාණන් වහන්සේගේ මේ දහම් පරිචය මතු කිරීම විශාල ලෝක සත්‍යයට යහපතක් පිණිස පවතුණා. මම හිතන්නේ මේ රෙකෝඩින් එකේ දෝෂයක් වගේ ලයිට් එක නිමුණා පොඩ්ඩක් බැලුවනම් මේ එතකොට මේ දහම් පරිචය තුල යම් නිවීමක් මිදීමක් ලෝකයට අනුකම්පාවෙන් ඉදිරිපත් කරා. මේ ඉදිරිපත් කිරීම තුළ වැදගත් කාරණා ටිකක් මතු කරා. ඒ මතු කිරීමයි දැන් ඔබලාට මම ඉදිරිපත් කරන්නේ. එතකොට මේ මතු කිරීම තුළ මේ සමස්ත ලෝකයට මේකෙන් යහපතක් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් පෙන්වා දෙනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මමත් මේ බෞද්ධ ධර්මන්න කලින් ඔය ලෝකයේ තියෙන සියලු දේවවාදී ආගම් වල අසුත පුතජන බයින් ඇවිද මේ වගේ මේ සසර සැරිසීමේ ස්වභාවයේ අර අසුත පුතජන මිනිස්සු කරන කියන සිතන සියල්ල කලාය කියන එකයි ඔය ඒ තුලින් දේශනා කරේ. එතකොට මේ අපිට මෙතන පොඩි පණිවිඩයක් තියෙනවා. එහෙමනම් බුදුන් වහන්සේ අපිට දේශනා කරේ පුබ්බේ අනුස්සුතේ සුදාම පෙර නොහැසු විරු දහම. මේ දහමයි මේ අහන්න යන්නේ. කාලයගේ ඇවෑමෙන් අවුරුදු 2800ක් මේ දහම යටපත් වෙලා මේ කොයිඩ් වසංගතය ලෝකයේ පැතිරලා කියාපාන්නේ මේ උතුම් දහම මතුවෙන ස්වභාවය. ඒකට ගොඩක් කටින් තර්ක විතර්ක ඇති. නමුත් පරම සත්‍යය බුදු පියාණන් වහන්සේගේ දහම අතක්කාවචරයි. මේක තරකයෙන් වාදයෙන් විවාදයෙන් පරාජය කරලා දිනන්න කෙනෙක් නැහැ. මේ ඊටාම දුර්ලභ මනුස්සත්ව කඩලාවයක් ලැබිච්ච කාලෙක ඊටාම සීමිත ආයුකල්ප ටිකක් උපේදක මොණිතා ශක්තියෙන් උරුම වෙච්ච පිරිසකට ඔය මොන හරි අල්ලගෙන වාද විවාද කර ඉඳලා නාගේලා මැරිලා යනවා කියන්නේ මේ තම තමා කරගන්න මහා අපරාධයක්. ඒ නිසා මේක ගොඩක් අයට විශේෂ වෙන එකක් නැති වෙයි. මේකෙන් එක්කෙනෙක් හරි මේ දහස් ගාණක් මේ වීඩියෝ එක නිකුත් වුණාම ආයි බලයි එක්කෙනෙකුට හරි යහපතක් සිද්ධ වෙනවා. ඒ පෙරකින් තියෙන කට්ටියට ඒ ප්‍රඥාවන්තෙන්ට ඒකනේ බුදුරජාණන්ගේ ප්‍රඥාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ බුද්ධඤ්ඤාස කියලා බුදුරජාණන් මේ ලෝකයේ බෙදනවා පදිරූප දේශේ සුණාපරන්තේ අපරාපරන්තේ කියලා. तो पतिरूप देशයක තමයි මධ්‍ය මණ්ඩලයක් තියෙන. මධ්‍ය මණ්ඩලය තමයි බුද්ධයන් වහන්සේලා පහළ වෙන්නේ. ඒක ධර්මතාවයේ හේතුඵල අනුව. එතකොට බුද්ධයන් වහන්සේ කියන ලෝකෙට පහළලා "යේ ධම්මා හේතුඵලව තේසං හේතුං තථාගතෝ ආද තේසංචේ නිරෝධෝ ඒවන්වාදී මහා සම." මෙන්න මේ සතර පද ගාථාව ලෝකෙට මතු කරනවා. බුදුන් වහන්සේගේ මේ සතර පද ගාථාව අහගත්ත ඒ අස්සදී මහා රහතන් වහන්සේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ තවත් පාරේ ධර්මයේ හොයාගෙන යන පින්වත් ශ්‍රාවකෙක් අහනවා ඔබ බොහොම ප්‍රසන්නයි ඉඳුරන් හරි සන්තෝෂ ඔබ කවරෙක් නමින් මේ පැවිදි වුණාද කිනම් දහමක් මේ පරිශීලනය කරනවා. ඒකට දුන්න උත්තරය තමයි අර සතර පද ගාථාව. ඔය පද ගාථාව දේශනා කර සැනින් අර ඒ තරුණයා පින්වත් තරුණයා සෝතාපන්න කියන උතුම් අර අසුත පුතඥ භවෙන් සුතව ආර්ය ශ්‍රාවක කෙනෙක් බවට පත් වෙනවා. ඒ තරුණයා වනගත වෙලා හිටියේ නැහැ, සිවුරු දාලා හිටියේ නැහැ, භාවනා කරේ නැහැ. එවනම් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ වෙහිච්ච ගැටලුවයි මේ මතු කරන්නේ. ඒකට බුදු පියාණන් වහන්සේ මේ ගැටලුව බුදු පියාණන් වහන්සේගේ බුදුමෙනුම පෙන්වනවා. කොහොමද පෙන්වන්නේ? නහි සීල වතං හෝති උප්පජ්ජන්ති තථාගතෝ අට්ඨකරා දීනි පදා සම්බුද්දේන ප්‍රකාශිත. සිල්වතක් දේශනා කරන්න තථාගතයන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ නැත. අපුරු 8යි පද 3යි බුදුන් වහන්සේලා දේශනා කරන ලෝක සත්‍යයේ නිවීම මිදීම නිදහසීම පරම විමුක්තිය නිබ්බාන රාගයෙන් නොබැදීම දේවයෙන් නොබැදීම මොහෙන් නොබැදීම
බුදුන් වහන්සේ මේ දහම මතු කරලා බුදුන් වහන්සේ මං කිව්වා ප්‍රශ්න ටිකක් අහනවා ඇයි මේ කියන්නේ කියලා ලෝක සත්‍ය අනුකම්පාවෙන් නිබ්බාන වීමටයි දේශනා කරන්නේ. බුදුන් වහන්සේ එතන අහනවා මට ඉස්සෙල්ලා පොඩ්ඩක් අමතකුණාර බුදුන් වහන්සේ අහන ප්‍රශ්න ටික. චීවර හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසි. පිණ්ඩපාත හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසි. විරාණ පත්‍ය හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසීති. ඉති භව හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසි. බුදුන් වහන්සේ අහන්නේ මේ මම බලාට ධර්ම දේශනා කරන්නේ මේ විලිවහ ගන්න සිවුරක් ඕන ගන්නද? එහෙම නැත්නම් පිණ්ඩපාත කුසට ආහාරයක් ගන්නද? එහෙම නැත්නම් බෙහෙත් ගන්නද? නිදා ගන්න කුටියක් ගල් වෙනක් හදා ගන්නද? නෑ. ඉති භව හේතුව. ඔබලාට ධර්ම දේශනා කරලා මම මහා දේශකයන් වහන්සේ කෙනෙක්, මහා ප්‍රඥාන් වහන්සේ කෙනෙක්, ලෝකේ බුදු කෙනෙක් මට වඩා කෙනෙක් නැහැ කියලා පෙන්වන්නත් නෙවෙයි. ඔබලාව මාන්නෙන් මත් කරන්නත් නෙවෙයි. එහෙමනම් ඔබලාගේ නිවීම විදීම නිදහස විමුක්තිය පිණිසයි මේ ධර්ම දේශනා කරන්නේ කියලා. ඊට බුදුන් වහන්සේ විනය නීතියක් වෙනවා මගේ මේ බුද්ධ වාචිතය මේ මාගදී කියන්නේ අධිගමයට පත් වීම මිදී නිදහස් වීමට දේශනා කරන අන්තර් චක්කාවාට මේ බුද්ධ වාචිතය එක එක්කෙනාට ඕන විදියට එක එක භාෂාවලට පරිවර්තනය කරන්න එපා කියලා බුදුන් වහන්සේ දේශනා කළා. විනය නීතියක් වෙනවා. ඔබලා ත්‍රිපිටක ඔය අටුවා ටිකා ටිප්පණි සියල්ල පරිශීලනය කරපු නිසා සමහරවිට මේක ස්වාමීන් වහන්සේලාට ශ්‍රවණය කරන්න වෙන එතකොට උන්වහන්සේලාට යම් ගැටීමක් ඇති වෙයි. හැබැයි උපේක්ඛා සිතින් මෛත්‍රී සිතින් මේ මොනවද මේ මිනිස්සයා කියන්නේ කියලා අහගෙන ඔබලාට ගත යුතු හරයක් තියෙනවා නම් ගන්න. උගන්වහන්සේ කිව්වා ආගන්තුකේ උපකිලිට්ඨේන උපකිලිට්ඨං. මොකද ප්‍රබාසර මිදම් වික්කවේ චිත්තං. චිත්තේ නිතින්ම ප්‍රබාසරයි. හැබැයි මේ අහගෙන කුණු කෙලෙස් කිලිට්ට කාගේ හරි දෙයකදී අත ගන්නාසේ ලෝකයි මානට ගොවිතැන වෙන දෙයකට තමන්ට නොබලපනවා නම් ඒත් එක්කම තමන්ගේ හිතේ රාග බව, දේශ බව පටගත්තා නම් සමුදේ වෙලා යම් කිංචි සමුදේ ධම්මා සබ්බන්තං නිරෝධ ධම්ම. එතනම ඔබගේ මනෝමය කයේ කර්ම බීජයක් හදාගන්න සසර සැරිසරන්න මේ බීජයක් පෙර කරගත්තා කියන එකයි බුදුන් වහන්සේගේ බුදු දේශනාවෙන් පෙන්වනවා. ඒ නිසා බුදුන් වහන්සේ අර විනය නීතිය තුළ ධම්මෝ අධම්මේති දීපෙන්ති අධම්මෝ ධම්මේති දීපෙන්ති බුද්ධ භාෂිතං ලපිතං අලපිතං අභාසිතං දීපෙන්ති බුද්ධ අපි මේ විනයෝ අවිනයෝත දීපෙන්ති. ඒ වගේ කරුණු 10ක් පැනෙවලා මගේ මේ බුද්ධ භාෂිතය ඔබලාට ඕන විදියට හිතලුවෙන් පරිවර්තනය කරන්න එපා කියලා විනය නීතියක් පැනෙවි. මේකේ මේ ශබ්ද සංඥා තියෙන මේක අකුරු නෑ. මේ ශබ්ද සංඥා යම් භාෂාවකට පරිවර්තන කරනකොට කාලයගේ අවයවයෙන් අකුරු පිරිනාම වෙනකොට ඒ අර්ථ ධම්ම නිරුක්ති පටිපාන පටිකම්බිකා සික්ලිසින්දියපත් ශක්තිය යටපත් වෙනවා. දහම මේ විකෘති වෙනවා නිවම්ම යටපත් වෙලා පුදු ආගම් ඇදහිල්ලක් වෙලා මේ පැවැත්ම නැමැති සුගතිය හදනවා. ඒක තමයි විතර කාලයක් කරේ වැඳ පුදු යද පතපත ඕගයෙන් බුදු පිළිමෙන් නිවන ඉල්ලා මේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න මෙසේ බුදුන් දැක නිවන් දකින්නට කියලා ඔය කොහොමද කියලා ප්‍රාර්ථනා කරා. ඒම කර ඉන්න අපේ ගෞතම බුදුන් වහන්සේ ප්‍රඥාදිගේ බුදුන් වහන්සේ කෙනෙක් නිසා අපිට අද මේ ධහම තුන්වෙනි වතාවටත් මේ හෙළබීමේ පහළ වුණා. මේ බුදුන් වහන්සේ ජීවමානව පහළ වෙලා ඉන්න කාලේ උන්වහන්සේ මේ පින්බීමට මේ ධහම දේශනා කරන්න ඇවිල්ලා දේශනා කරාට පස්සේ අවුරුදු 180ක් ගිය තැන මේක විපරිණාමයටපත් වුණා. නිවන් මාර්ගය යටපත් වෙලා ආය බුදු ආගමක් අදහිල්ලක් වැඳිල්ලක් පිටිල්ල බවට පත් වෙලා මේ මහා ආරාධන වහන්සේ අර මේ ඉදාර මේ පොසොන්පෝය දවසේ මේ ඔය මේ බුදු ප්‍රයාණ වහන්සේ මේ බුද්ධාගම ලංකාවට ගෙනාවයි කියලා ඔයගොල්ලෝ සම්මතයෙන් කියන ඒ තුල උනේ අන්න ඒදී ලංකාපුරේට ඒ උන්වහන්සේ මේ ජම්බුද්දීපේ ඉඳලා ඒ ධහම අවබෝධ කරගෙන පරිශීලනය කළ දැනගෙන මේ එළඹීමේ මිනිසුන්ට අනිත් කොට්ටාසර මිනිසුන්ට අනුකම්පාවෙන් ධර්ම දේශනා කරන්න මේ උන්වහන්සේ වැඩියා. ඒ උන්වහන්සේගේ ඒ ධර්මය මතු කිරීම සමග බොහෝ කාලයක් නිවන් මඟ තිබ්බා.
එහෙම කරලා අවුරුදු 450 ගිය තැන ආපහුත් අර විපරිණාම ධම්මා කියන ධර්මතාවය නිසා යටපත් වෙලා ධර්මයේ විකෘති වෙලා ආගම මතුවෙලා ආයෙත් අර ඇදහිලි ක්‍රමය මතුවුණා. එහෙම මතුවෙලා ඉන්න කාලේ තමයි 450 තුල මලීදේව මහ රහතන් වහන්සේ පහළ වෙලා මේ ධර්ම මතු කළේ. මේ ධර්ම මතු කරලා අර්ථ ධම්ම නිත්‍ය පරිපාලන පටිසම්භිදා සීගුලි සිවිය පශ්චාත්ති මඟ කර මිනිසුන් නිබ්බාන වෙන්න මඟ කියලා දුන්නා. ඒකත් අවුරුදු 700 ගානක් වෙනකොට විපරිණාම ධර්මයේ නිසාම විපරිණාමෙට ගිහිල්ලා පොදු ආගම් ඇදහිල්ලක් වැඳිල්ලක් පිළිලක් දක්වා බවට පත් වෙලා අද අවුරුදු 1800ක් ගිය තම අපි වැඳා පිළිවා යදුවා පැතුවා අපේ මුතුන් මිත්තන් 18 පරම්පරාවට මේ ධර්ම හම්බුනේ නැහැ. ප්‍රාර්ථනා කරා යාඥා කරා පින්කම් කරා ඒකේ ගැටලුවක් නැහැ. ඔබලා අපි මොනතරම් පින්කම් දක් කරගෙන නැද්ද? බුද්ධ දේශනාව පුණ්‍ය පාප පහිනස්ස. පිනුයි පව් දෙකම ප්‍රහාණය කරපු තමයි නිබ්බාන වෙන්නේ. මනතු පින් කරගත්තම සුගති පැවැත්ම ආගමයේ කරන්නේ ඒක. දහම නැති කාලෙක ඒකට නොකරොත් සතර අපායේ ඉඳ එතන කිසි ගැටලුවක් නෑ. හැබැයි දහම පහළ වෙච්ච කාලෙක තවත් මෛත්‍රී බුදුන් දකින්න නිවන් දකින්න මේකනේ හේතු වේවා කියලා ඉන්නම් ඊට වඩා මුලාවක් අපරාධයක් නෑ. ඒකයි මේ කියන්නේ තාම සියුම් සංස්ථානය. ඒ නිසා මේ දහම ඔබලා තේරුම් ගන්න. මේ වෙනකොට මේ යුගයේ ආපෞත් මේ අර්ථ ධම්ම නිරුක්ති පටිපාණ පරිසංවිදා මතු කරලා තියෙන මහා ප්‍රඥාන් වහන්සේ කෙනෙක්. මේ වෙනකොට ඒ බොහෝ තැන්වල ධර්ම කතිකයන් වහන්සේලා ධර්මදේශකයන් වහන්සේලා කියනවා ධර්මයේ විකෘති කරනවා, ඉතිහාසයේ විකෘති කරනවා, අරම් කරනවා, මෙහෙම කරනවා කියලා. ඒ තුලත් යම් යම් පිරිස්වලට ප්‍රඥාවන්ත හිතා බලන්න දෙයක් තියෙනවා කියලා මම යෝජනා කරනවා. සුදුසු නම් ගන්න, සුදුසු නම් අතහරින්න, ගැටෙන්න එපා. එළීම ගැටීම මුලායුම් යම් තැනක තියෙනවා නම් එතන තමයි මොකද්ද? යදනිච්ඡන් තන් දුක්ඛ. කියන්නේ දුක යම තමන්ගේ හිතේ ඉගෙනගත්ත උපාදීන් දැනුමෙන් උගත්කමින් ගුරු පරම්පරාවෙන් පොතෙන් පතෙන් ඉගෙනගත්ත දෙයට වෙනස් වෙලා මේක මේ විදිහටම තිබිය යුතුයි කියන නිච්ච සුඛ අර්ථ බවක් තිබ්බනම් ඒ තුළ ගැටුණුටින් එතනම කම්ම බීජ හදලා දහමත් සමග ගැටිලා සතර අපාගත වෙන එක තමයි යථාර්ථය පරමාර්ථය. මේක තංකම්පායන් මතක් කරගන්න ඕනේ. ඒ නිසා අද වෙනකොට විශාල පිරිසක් නිවන් මාර්ග ගමන් කරනවා. අර සීලවත කියන එක පිළිගන්නව දේශනා කරේ නැති තුල මේ අද සමාජ සම්මත දැන් අපි සම්පත ක්‍රියාකාරීන් වෙලා අපි මේ රාගදේශමව වපුරු මිනිස්සු අපි මෙහෙම ඔබලාට මේ දහම වෙන විස්තර විග්‍රහ කරන්න තියෙන්නේ මේ හේතු බලන ඔබලා තේරුම් ගන්න. නැත්නම් අපිටත් හොඳට දෙගානටලා කෑකෝ ගහලා සෞඛ්‍ය ලේකම්ට එන්න ගියා අපි සෞඛ්‍යයම කියලා එන්න ගියා අපි මේකට උත්තර දෙන්න ගියා අපි කියන හොඳට කැමර ගහපු මිනිස්සුනේ අපි අද මොනවද මේ අද ඔබලාට නිවෙන්න මෙදෙන්න මම දේශනා කරනවා. අයි අපිත් ඔය රාගදේශ මොන බවුල්ලා ලෙඩුන්ට යම් අසාධාරණ වැඩ වෙන්නේ නැති. හැබැයි ඒවා මේ රටක දේශපාලන මේ පරිපාලනමය ගැටලු තුල වෘත්ති සමිති බලවත් වීම ඒකත් ස්වභාවයක් වෙනවා. ඒක තේරුම් ගත්තට පස්සේ අපි ඒක පරිවර්ජනා පහතක්වා කරලා යම් පමණකට මේ දිනදාසලා ඉන්නවා. ඊයනෝ යම් කාට හරි අවඩක් අසාධාරණක අවලාදියක් නිගයක් නිතාව කරනවා. ඒවලට යහපත් පිළිතයි මේ දහම් කරුණක් මතු කරලා දේශනා කරනවා. මේ කියන්නේ මේ ඔයාලට මතු කරලා පෙන්නන්නේ. මේකේ මම මාන්නෙන් පින්වෙන්නවත් තව කෙනෙක් පහත් කරන්නවත් අපේ ඉන්න දේශකයන් වහන්සේලාව පල්ලු කරලා ප්‍රතික්ෂේප කරන්න කියනවනේ. ඔබලාගේ පන්සලේ ගමේ රටේ මේ ඒ ස්වාමීන් වහන්සේලාට බොහොම හොඳට උපස්ථාන කරන්න වෙනදාට වඩා සලකන්න කරන්න. හැබැයි ඔබලා එක තැනට අරනිකායේ මේ නිකායේ කොටු වෙන්න එපා. අවුරුදු 1800ක් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නිකාය වලට කොටු වෙලා හිටියා. ලොකු පොඩි උසම ටිකක් එතන තිබ්බා නෑ කියන්න බෑ. මේ නිසා අසපු කියනවා හතු පිපෙන්නවා කියලා දේව සංකල්ප මත මිනිසුන් දේවත්වයේ තුල අහත්වයට පත් කරන කතා කරා. බුදු වහන්සේ ආශ්චර්ය අద్భుත දේවත්වයට එහා ගිම්පත්මත්ය උස්සලා ගන්නවා. මේ පොළවේ පය ගහලා හිටපු මේ සිව්පසේ පටිසංකායෝන්සෝ මානසිකාරයෙන් පරිහරණය කරමින් මේ කකුල් කඩਿੱත්තු හැදෙනකම් ගම් නියංගම් ඇවිදලා මේ බණ දේශනා කරපු බුදුපියන් වහන්සේ දේවත්වයට උස්සලා ඒ බුදුබණ ආශ්චර්ය අద్భుත තැනට දැම්මේ මේ ආගම. මේ ආගම දේවවාදී ආගම සංකල්පත් එක්ක විශේෂයෙන්ම මේ ඉන්දියාවෙන් ආපු දේවවාදී ආගම් සංකල්ප තුළ මහායානික ආගම් සංකල්ප තුන
උනේ මේක විකෘතිය. දැන් අපි කතා කරමු පහුගිය ඉතිහාසයක් තුළ මේ අපි දන්න මේ හෙළබීමේ ඉතිහාසයක් තුළ අපි දන්න මහා සමනෝ ගෞතම ස්වාමීන් වහන්සේලා ගැන කතා කරමු. උන්වහන්සේලා මොනවද කරේ? උන්වහන්සේලා කරේ මේ ලෝතර බුද්ධත්වයට ප්‍රාර්ථනා කරා. අපි දන්න කියන ඔය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහා හඳුරු ඊට පස්සේ ඔය ගල්දුවේ හිටපු අපේ නාවින අරියදම්ම සාංශාසය ඒ වගේ ඒ ස්වාමීන් වහන්සේට බද්ධ වෙලා හිටපු ආරාණ්‍ය වේනාතුල සම්මත පන්සල් වල පිරිවෙන් වල විහෙරගාව හිටපු කට්ටිය විශාල පිටක් මේ බුදු වෙන්න පෙරම් පුරව සාරා සංකේ කල්පලස්යක් දුක් විඳලා කෙරුණම් පුරපු බුදු පියාණන් වහන්සේ අර බුදු වෙන්න මේ දීපංකර පාදමූලයේ රට මේ ආපු ගමන් මගේ අර අන්තිම කාලේ බුදු පියාණන් වහන්සේ කෙනෙක් බුදු කෙනෙක්වත් දැකලා ඒ බුදු පියාණන් වහන්සේ ළඟට යන්න පින නැතුව ඒ මුදුමහා කොහොමද බුදු වෙන්නේ කියලා අරියෝපවාදයක් කරන බුදු පියාණන් වහන්සේ බුදු වෙන જાතිය මේ සයවසර දුෂ්කර ක්‍රියා කරන තරම් කම බීජයක් හදාගත්තා කියලා ඔබලාට මම කතා කරනවා කීපත් කළා කියනවා එහෙමනම් මේ අද තියෙන නිබ්බාන මේ අපිට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවානේ බුදුරුන් වහන්සේලා ඉන්නවා තුන් නම ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේලා උන්වහන්සේලා ස්වයංභූ ඥානයෙන් මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම දැනගත තිරත් ඥාන පූර්ණ කරගෙන ලෝකෝත්තර අනුගම්පන නිබ්බාන වේදනා කරනවා. උන්වහන්සේලාගෙන් බණපදයක් අහන ඒ යුගයේ ඉපදෙන පින්වත් මිනිස්සුන්ට ශ්‍රාවක බුද්ධ කියන අරහත් බුද්ධ කියන සෝතාවදාන පඤ්ඤා සුතමේ ඥානය කියන පළවෙනි බුද්ධ ඥානෙන් පටන් ගත්තම විසත්‍ය බුද්ධ ඥාන අතර මේ අසාධාරණ ඥාන අරුණම් 67ක් මේ සාධාරණ ඥාන පරිපූර්ණ කරන නිබ්බාන වෙන්න පුළුවන් ශ්‍රාවකයන්ට ඒක අරහත් බුද්ධත්වය. ඊට පස්සේ දින පච්චේක බුද්ධ කියලා මේ පච්චේක බුද්ධ කියන්නේ බුදු පියාණන් වහන්සේලාගේ ජීවමාන කාලයෙන් ඔබට දහම් නැති කාලෙක මේ බුදු පියාණන් වහන්සේලාගේ සෝතාපට්ඨාන පරිපූර්ණ ඥානය ගත්තම පන්සල් වල බණ භාවනා කරලා ප්‍රඥා පූර්ණ වෙච්ච කට්ටිය මේ බුද්ධ සාධනෙක පිට කාලෙක තමන් ස්වයංභූ ඥානයෙන් මේ ධහම ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගන්න හැබැයි තමන් මේ නිබ්බාන සුවේ විඳලා විමුක්ති සුවේ ඉඳලා මහා පරිනිබ්බාන කරනවා. ඒකෙන් ලෝක සත්‍යයට යහපත වෙනවා. අඩුයි බණ කියන්නේ නෑ උන්වහන්සේලා. මොකද ඒ කාල වකවානුවකට ඒ බණ තේරුම් ගන්න තරම් සමාජ සම්මතයේ මිනිසුන්ගේ ප්‍රඥාව මොළලා නැහැ. හේතුව අනෙක් හේතුව උන්වහන්සේට ඒ බණ විස්තර විග්‍රහ කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. ඒකයි අපි දන්න කාරණාව. එහෙමනම් මේ බුදු පියාණන් වහන්සේලාගේ කාලවකවානුවක බුදු පියාණන් වහන්සේලාගේ සෝතාවදාන පංච සුතමේ ඥානය ගත්ත බුදු පියාණන් වහන්සේලාගේ එතනක් ඉන්නවා මේ සුස්ක විදර්ශක අරහතුන් වහන්සේලා කියලා. ඒ බුද්ධ කල්පයේ තුල ඒ උන්වහන්සේලා ලෝකයට බණ කියන්නේ නැහැ. උන්වහන්සේලාට සිව්පසේ පූජා කරන පින්වත් ශ්‍රාවකයන්ට පොඩි බණපදයක් දෙකක් කියලා දීලා පින් අනුමෝදන් කරලා පරිසංඛායෝන් සම්මානයෙන් ඒ සිව්පසේ ඉඳලා උන්වහන්සේලා ඒ විමුක්ති සුවේ ඉඳලා පිරිනිවන් පානවා. මේ සිව් පිළිසිඹියාපත් අරහතුන් වහන්සේ කෙනෙක් පහළ වුණොත් තමයි බුදු පියාණන් වහන්සේ මේ ඒ වැඩිච්ච සාසනයක් නැවත මතු කරලා අර්ථ ධම්ම නිරුක්ති ඒ පද නිරුක්ති ගුණ ලෝක සත්‍යයට උබ්බේ අනුසුතේ ධම්මේසු නැවත මේ ධම්ම පනපවල ලෝකයට දේශනා කරනවා. ඒ කාලේ තමයි නිබ්බාන වෙන්නේ. බුදු පියාණන් වහන්සේගේ මේ ගෞතම සම්බුද්ධ ශාසනය ප්‍රඥා අධිකරණ මේක කලින් තිබ්බ විපස්සී සිකී වෙස්සක කවුසන්ද කොණාගම කාශ්‍යප කියන බුදු සාසන හයම ශ්‍රද්ධා අධිකයි වීර්ය අධිකයි ඒ බුදු පියාණන් වහන්සේලා ජීවමාන බුද්ධ කල්පයේ අති දීර්ඝයි. ඒ කාලයෙන් පස්සේ උන්වහන්සේලා අසුමා ශ්‍රාවකයන් වහන්සේලා පිරිනමන පෑවට පස්සේ ආය දහමක් නැහදු ආගම් මැදහිල්ලක් බවට වෙන වෙන පුදු පිළියද අනේ ස්වභාවයක් තියෙනවා. අපේ ප්‍රඥාධික ගෞතම බුදුන් වහන්සේගේ ඒ ශාසනයේ මහිමේ නැවත නැවත මේ ධර්ම පහළ වෙලා ලෝක සත්‍ය රමකම්පාවෙන් මහා ප්‍රඥාවල මේ ධර්ම දේශනා කරන නම් මේක තේරුම් අරගෙන මේ ජීවිතේ නිබ්බාන වෙන්න උත්සාහ කරන්න මේකේ සිල්වතෙන් ඔබට කියපු සමාජ සම්මතයේ දුකම වගකීම් කරන නිවන් දකින්න පුළුවන් මඟ බුද්ධයන් වහන්සේ දේශනා කරන්නේ ආගම බවට විපරිණාමය වුණාමයි ඔය ධානා සුවයෙන් දකලා තපලා මේ අනුරේ ප්‍රාණයාම භාවනා කරලා මම රහත් අරය සෝවාන් මම සෝවාන් අරය රහත් වෙලා නැහැ මෙයා සෝවාන් නැහැ එයා කොහොමද රහත් එයා රහත් නැගින්න කියන්න මගේ ළඟට කියලා මහා මාන්නෙන් පිළිවිසුකන තියෙන යාළුවා නම් චේතෝ විමුක්තිය විතරයි.
එයාලා ගන්න ප්‍රඥා විමුක්තියක් තියෙනවා නම් එයාලා සංදර්ශන පෙන්වන්නේ නැහැ. එයාලා බොහොම උපේක්ඛා සහගත අල්පේජ ජීවිතයක් ගත කරමින් ලෝක සත්‍යය යහපත පිණිස බණ දේශනා කරනවා. අද YouTube channel වල රහතන් වහන්සේලා කියාගත්තු කට්ටියගේ තර්ක විතර්ක ගැන ඔබලා මන්දස් සිතින් බලන්න. උන්වහන්සේලාගේ යම් ගුණයක් තියෙනවා. හැබැයි උන්වහන්සේලා ඔබලාට සතර කමඩන්න වඩලා මේ සමුදේ වෙන්දින රාග දේශ මොහ නිරෝධ කරන්න මගක් දේශනා කරන්නේ නැත්නම් උන්වහන්සේලාගේ එතන චේත විමුක්තිය මමයි ඔබට ප්‍රඥා විමුක්තියක් නෑ. චේත විමුක්තිය කියන අකුප්පා මේ චේත විමුක්තිය කියන්නේ සමානයි ප්‍රඥා විමුක්තිය. ඒ නිසා ඒක තේරුම් ගන්න කාරණාවක් තියෙනවා. ඔබලා අර පන්සලට ආරණික ආයත අර මේ සේනාසනයට අර පිරිවරට අර මේ ගල්ලෙනට කියලා කොටු වෙලා ඉන්නේ නැතුව අර අසපුවට කියලා කොටු වෙලා ඉන්නේ නැතුව අද YouTube channel තියෙනවා, නාලිකා තියෙනවා, මේ සංනිවේද මාධ්‍ය තියෙනවා. ඒ වගේම බණහාව ඔබලාට විශේෂ වෙන ධර්මයක් පරිශීලනය කරලා මේ ජීවිතේ නිබ්බාන වෙන්න කටයුතු කාරණා කරගන්න කියලා මම ඊට කාර්මික ඉල්ලා සිටිනවා. එතකොට බුද්ධයන් වහන්සේ දේශනා කරනවා යෝ ධම්මෝ යෝ විනයෝසෝ වාසිතබ්බෝ. ඔබලා හේතුඵල දහමට බහා ගලපවන්න. හේතු තුනයි තියෙන. තේසන් හේතු තථාගතෝ ආහ. මේ හේතු තුන තමයි රාග දේශ මොහ හේතු. සෝතාවදානි පඤ්ඤා සුතමේ ඥානයෙන් බාහිරින් අපි අරගෙන අපි තුල සුත්තානුසංගරේ පඤ්ඤා සීලමේ ඥානය අපි තුලින් භාවනාට්ඨේ පඤ්ඤා සමාධි භාවනාමේ පඤ්ඤා කියලා මේ බුද්ධ ඥාන එකින් එක වඩා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමා තුලින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මේ භව උදුරා දමන පියවර 37ක්. රාග භව, දේශ භව, මොහ භව තමා තුලින් පරදෝගෝසු ප්‍රත්‍යක් වශයෙන් බාහිරින් ලබාගත් දැනුම ඒ දැනුමෙන් විඥාණයෙන් ක්‍රියා කරන ලෝක සත්‍යය අපි ප්‍රඥාව ඥානයක් මෝදු කරගෙන ඒ තුළ ප්‍රඥා විමුක්තිය කරා යන මගක් තියෙන ත්‍රිපරිවට්ටය තියෙන ඒවන් ත්‍රිපරිවට්ටං දෝදසාකාරං යථා භූතං ඥානගතන සුවිසුද්ධං අවවසී කියලා බුදු ගණනාවේ දේශනා කරේ මේ ත්‍රිපරිවට්ටය. මේකේ සංවට්ටේ පරිවට්ටේ විවට්ටේ කියලා තුනක් තියෙනවා. පටිච්චසමුප්පාදේ චතුරාර්ය සත්‍යයේ හැම එකේම ත්‍රිපරිවට්ටයක් තියෙනවා. එතකොට පටිච්චසමුප්පාදයේ ත්‍රිපරිවට්ටය තමයි අවිද්‍යා මූල පටිච්චසමුප්පාදය, කුසල මූල පටිච්චසමුප්පාදය, අවිද්‍යා මූල නිරෝධ පටිච්චසමුප්පාදය. අද අවිද්‍යා මූල පටිච්චසමුප්පාදය අල්ලගෙන අවිද්‍යාව පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලයනාරං පස්ස පත්‍ය වේදනා සංනා උපාදාන භව කියලා ඉන්නවා. අර අවිද්‍යා නිරෝධෝ, භව නිරෝධෝ, භව නිරෝධෝ, ජාති නිරෝධෝ කියන ඒවා අද නැහැ. ඒ තමයි දහම යටපත් වුණ ආගම මත වුණ ආගමේ ලක්ෂණ. ඒ නිසා මේකයි ඔබලාට කියලා දෙන්න අදහස් කරේ. බුදුන් වහන්සේ දේශනා කරන ඔබලා මේ ණය කන්දක් අරගෙන ණය ගෙවන්නයි මේ යන්නේ වෙනතවලා මේ වෙන හරයක් අර්ථයක් මේ ජීවිත තුල නැහැ කියලා. ඒකයි මම ඔබලාට මේ බුද්ධ වචනේ පෙන්වන්න කරන්නේ. යෝ ධම්මෝ යෝ විනයෝ සෝ වාසිතබ්බෝ. ධම්ම කියන්නේ හේතුඵල ධර්ම. ධම්මං කියන්නේ හේතුඵල ධර්ම දැනගෙන ඒ මග ගමන් කරනවා කියන එක. ධම්ම ධම්මං දැන් ඔය චක්කුම් චක්කු ධාතු, චක්කු ඉන්ද්‍රිය, චක්කු සංපස්ස, චක්කු වේදනා කියලා චක්කු සෝත ගාන ජීවා කාය මනට එකකට 8 ගාන තියෙනවා. කිසි කෙනෙකුට මේවා විස්තර විග්‍රහ කරන්න බෑ. චක්කුම් නෙවෙයි. එතකොට මේ මහා පාචන් වහන්සේ කියන මේ අර්ථ ධම්ම නිරුක්ති විග්‍රහ කරාම මේ මිහි වතේ ඉන්න බොහෝ මිනිස්සු සෝතාපන්න වෙනවා. ඒ තමා තුළින් මේ සතර කමනා වඩලා මේ රාග දේශ මොහ කය කරන මිනිසුන්ටයි සෝතාපන්න මගඵල පූර්ණ වෙන්නේ. මේ බුද්ධ ශාසනය කියන්නේ මේ ලෞකික භෞතික මේ ගොඩ ගහපු එකක් නෙවෙයි. මේ මැටි ගොඩවල් ගහපු මේ විහෙර විහාර මේ ගස්න් පිළිම නෙවෙයි. ඒක ප්‍රඥාවන්ත කට්ටිය තේරුම් ගන්න බුද්ධ වචනේ මොකක්ද? තං සුනාත සාදුකම් මානසිකාරත වාසිසා මේති. ये ධම්මා හේතුඵලව තේසං හේතු තථාගතෝ තේසං චනිදෝ යෝනෝදි මහා හොම. මේ පරිසම්පාද දේශනාව ත්‍රිපරිවර්තේ දුවතාවේ චතුර්විධ විනසා කුසලේ බුදුගණන්සේ මේ දේශනා කරන මේ දේශනා අහගෙන මේ පංච පරියායක් තියෙනවා. සබ්බාස සම්මරූත්‍රය තුල ඒ පරියාය බුදුගණන්සේගෙන් අහගන්නවා. ඒක පරියාප්ති ශාසනය. ඊට පස්සේ ඒක ආසේවිතාවේ භාවිතාවේ බහුලීකතාවේ කියන තමා තුලින් ඒ ආසේවිතා භාවිතා නැත යෝ ධම්මෝ යෝ විනය රෝභාසිතබ්බෝ. යෝ ධම්ම කියන්නේ ධර්ම තේරුම් අරගෙන යෝ විනය කියන්නේ ණය නොවි කටයුතු කරන විදිහට වාසය කරනවා.
සෝභාසිත ඒක භාවිතා කරනවා බහුලීත කතා කරනවා එයාලටයි මගපල පූර්ණ වෙන්නේ. එහෙම නොකරන තා මගපල පූර්ණ වෙන්නේ නැහැ. එහෙමනම් බුද්ධ වාචිතය නිර්මල බුද්ධ වාචිතය පරියාප්ති ශාසනය ඊට පස්සේ ඒක අහගෙන මග හැසිරෙන කෙනා ප්‍රතිපත්ති ශාසනය හැසිරෙනවා. මේ මග වඩන සතර කමරන් වඩන දස අනුස්සති වඩන ඒ සුතවත් අරි ශ්‍රාවකයන්ට තමයි මගපල පූර්ණ වෙන්නේ. එයාලා තමයි ප්‍රතිවේද ශාසනය. එහෙනම් මේ ත්‍රිවිධ ශාසනය කියන්නේ ලෞකික භෞතික අල්ලන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. සත්‍ය පුද්ගලයෙක් කියන මේ හේතුඵල බිඳලා දාපු සංඝ වෙච්ච ඒ උත්තමයන් වහන්සේලා තුල පුද්ගල සංඥාවක් නැහැ. එහෙමනම් ලෞකික භෞතික අපිට අහු වෙන කෙනෙක් නැහැ. හැබැයි පෞරක් කරන දහම පෞරක් කරගෙන මේ හසරෙන් ඈතර වෙන්න කියලා දේශනා කරේ ඒකයි. නමුත් අද පන්තල් වේර විහාර කරපින් නගන දහම කරපින් නගන අඳුරේ අතපත දාන ස්වභාවයක් තියෙනවා. අද සෝතාපන්න මේ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය කියන පළවෙනි බුද්ධ ඥානය. මෙතන පටන් ගන්න ওই ත්‍රිසත්‍ය ඥාන වලින් අවසන් වෙන 67ක් ශ්‍රාවකයන් සාධාරණ බුද්ධ ඥාන තියෙනවා. මේ ඥාන එක එක්කෙනා තමා තුළින් පූර්ණ කරගන්න. මුලින්ම තං සුනාත සාදුකම් මානසිකරත බාසිස්සාමේති. කොහොමද ගච්ඡන්නෝ තිතෝවා සයනෝ නිසින්නවා. මේ හතර ඉරියව්ව යනකොට එනකොට කනකොට බොනකොට මේ හිතේ රාග බව දේශ බවවකින් මේ මොකද කරන්නේ? නිබ්බිදා බහුල විරේ මේ හතර කමන වල මේක නිබ්බිදා කරන්න කය කරන්න. ඒකයි රාගකය නිබ්බාන දේශකය නිබ්බාන මොහකය නිබ්බාන කියලා දේශනා කරේ. මේක වෙන ප්‍රාතිහාරයක් හරයක් අර්ථයක් නැහැ. මේක බොහොම සරල මගක්. ඉතින් සුනීත සෝපාගල කුණුකාන වල හිටපු ඒ අසරණ ගණිකා වෘත්තියේ හිටපු කට්ටිය දුක්ඛිත ආත්ම ගත කරපු කට්ටිය ඊට පස්සේ අර දාරුකීරිය තුමාලා අරහත්ත්වයටපත් වුණේ මේ බුද්ධ භාෂිතේ මේ දකල තබන්නේ අර සන්තති අමාත්‍ය කුකුසාද රජතුමාලා ওই පිදුරු මඩුවේදී මේ දහම කාලා සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් පරයන් අරහත්ත්වයටපත් වෙනවා. එතකොට දැන් ඔය සමාජ සම්මුතිය තුල අපි කියන්නේ යකෙක් කියලා හිටපු ආලෝකයකා යකා කියන්නේ මේ අර බොරොගිරි වගේ ඇස් තියෙන ලොන් තියෙන යක්කුති කියලා අද හිතා බලන්න වෙනවා. මොකද සාහිත්‍යමය කතා අයින් කරගත්තොත් මේ ධර්ම තුල නිබ්බාන වෙන්න පුළුවන් ප්‍රඥාවක්. නැත්නම් සාහිත්‍ය හිරුණොත් එයාලගේ නිවන් මාර්ග වැටෙනවා. එයාලට තව නොබෝ කාලෙකින් පින පූර්ණ කරන නිවන් දකින්න පුළුවන්. නමුත් මේ ජීවිතේ නිබ්බාන වෙන්න බෑ. එතකොට ඔක තමයි යථාර්ථය. ඔක තමයි පරමාර්ථය. මේව මතු කරන්නේ කාටවත් පහර ගන්න කාගේවත් ලාභ පරිශ්‍රණයට අත්බව පරිශ්‍රණයට පාර ගහන නෙවෙයි ධර්මතාවයේ උපේක්ෂාවෙන් පෙන්නලා දීලා මේ ජීවිතයේ මේ කෙටි ආයු කල්පයෙන් විදි නිදහස් වෙන අද වෙනකොට අවුරුදු 60 70 මරි වැඩිම යුගයක් තියෙනවා. පුංචි දරුදරුවෝ අපිට හොඳ අත්දැකීම් තියෙනවා. පොඩි වල 4-5 දෙනා දාගෙන රට්ට ගාල් සුදුවන් දාගෙන යනවා. කැන්සර් හැදිලා ලෝකේමියා හැදිලා මේ මහා මග අවුරුදු 18 15 20 තියේ තරුණ ළමයිට දහමක් නැතුව මේ දෙමෝපියන්ගේ දුක් විඳලා ගන්න ණය මුදලින් බයිසිකල් කාර් අරගෙන ගිහලා ඇක්සිඩන්ට් වලින් මැරෙනවා. මේ වගේ බණ කියන රටක් තව ලෝකෙ කොහෙවත් නැහැ. බණ අහන රටක් තව ලෝකෙ කොහෙවත් නැහැ. නමුත් දහම පිළිපදින තැනක් කොහෙවත් නැහැ. එහෙමනම් ඒ ආගම තුල පින් දහම් කරා පැතුවා වැන්දා යදුවා පැතුවා විනා හේතුඵල දහමක් තිබුණේ නැහැ. ඒකයි පරම සත්‍ය හේතුඵල දහම මේ යුගයේ මතුවෙනකොට මේ සමහර මෙච්චර කාලෙ මේ දහමේ මේ බුදු භාෂිතේ වචන පදවල ආගමක් වශයෙන් ආරක්ෂා කරන ආපු අපේ මේ යතුරුයන් වහන්සේලාට යම් දෙවිලා කප්පිලා මත්තිලා තියෙන පුළුවන් උපේක්ඛා සිතින් මේ උගලාගේ මහාන්නේ පහලට දාලා මේ ධර්මයේ තේරුම් අරගෙන මේ ජීවිතේ නිබ්බාන වෙන්න සතර කමරන් වඩන්න ඒ සඳහා අරිය ශාවක උතුමන් වහන්සේලාගෙන් අරියන් වහන්සේලා කමා කරගන්න වහන්සේලාගේ වචන පදවල තුලින් මේ අරිය ධර්මයට අරියන්ට කරපු අවඩ අසාධාරණ තුල බලන්න නිවන් මඟ මේ ඒ අරියන් සම්මුඛ වෙන්නේ නැහැ. අවංක සිතින් යම් පිරිසක් කමා කරගත්තේ එයාලට මේ ධර්ම මේ ජීවිතයම එයාලා විශේෂ වෙනවා. එයාලා නිවන් දකින්න පුළුවන් වෙන පරම සත්‍යය. එහෙමනම් අරියන් දස්සාවි අරිය ධම්ම කවුද අරිය ධම්ම සුවිනිතෝ අරියන් අදස්සාවි අරිය ධම්ම අවුනිතෝ අරිය ධම්ම අවිනිතෝ කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේකයි. අරියන් වහන්සේලා සම්මුඛ වීමම ලෝකත්වයේ ආපත. මේක තමයි පරම සත්‍ය. මේ සත්‍ය තේරුම් ගන්න මෙහෙම කෙටි වීඩියෝ එකකින් මේවා කියන්න බෑ. ඒ වගේම ඔබලා වර්තමාන මොහොතක් පාසා කරගන්න සංසාර ණය ගන්න දෙනවා. ඒකට මම හොඳම උදාහරණයක් කියන බුදුන් වහන්සේ දා බෝසත් වෙරින්දා වෙලා අර කච්චිපත වෙරින්දා අර රන්තැලියකට පැටලිච්ච හුටකටේදී අර ගම් මැද්දේ ගම් ඉවුර අතර අර සේරිවාණි වෙලින්දත් එක්ක පැටලිච්ච පැටලිල්ල කෙස්වලු පල්ලුවා ගත්තේ නැහැ ගහගත්තේ නැහැ මනසින් පැටලුනේ. මේ පැටලීම තුලයි
නිබ්බාන වෙන අරහත්ත්වෙන් උතුර බුදුරාජ්‍යයෙන් පිරිනොම් පාන තුරුම අසර දායාද වුණා. අන්තිමට තමන්ගේ මස්සිනා වෙන්න තරම් මේ කම්මය බලවත් වෙන මේක තමයි කම්ම ධම්ම ක්ලේශ මේ වගේ ස්වභාවය. ඒ නිසා මේක තේරුම් අරගෙන මේ අපි මේ අපේ ගෙදර ස්වාමියා ආය භාර්යාව අම්මයි තාත්තයි නංගි මල්ලිය සතුරාය අල්ලපු ගෙදර සතුරාය මිතුරාය අපිට උදව් කරන මෙයාලා මේ ඔක්කොම සංසාර ණය කරන විනා මෙහි වෙනත් අරයක් කාර්යයක් නැන්ද උපේක්ඛා සිතින් තමන්ට ලාභය ලැබෙනකොට ඇලි ගැලි කොක්කනලා හිනාදලා ලෝකයට මරණ දීලා මේ රාග දේශ පතුරවන්න තමන්ට අවඩක් අසාධාරණයක් වෙලා මරණයක් වෙනකොට ඒත් මරලා තෝන් දෙන්න තු උපේක්ඛා සිතින් මේ සංකාර වල අනිච්ච දුක්ඛ අනාත්ම බව තේරුම් අරගෙන මේ අනිච්ච දුක්ඛ අනාත්ම වෙන්නේ අපි නිච්ච සුඛ අත්ත වශයෙන් අත්ත බව පරිලාභයක් අපි තුලින් සංකාර කළ හදා ගැනීම තුලයි එමනම් ඒ සංකාර හදා ගන්න තුලම එත්තේ සතන්නා උපජ්ජමාන උපජ්ජති එත්තේ සතන්නා පහියමාන පහියති කරන්න ඕනේ. එතනම තණ්හාව කය කරේ නැත්තම් රාග විරාග කරේ නැත්තම් මේ අලෝභ ආදී සමෝහ තමන්ගේ සිත හදාගත්තේ නැත්තම් තමන්ලාට දුක උරුම වෙන කියන ධර්මතාවයක් තියෙන මේ ඔබලා वर्तमान මොහොත තුල අර සතර ඉරියව්වෙන් ඔබට ගතේ චිතේ නිතින්නේ සංඝාධිපත්‍ය චීවර ධාරේ උච්චාරිපස්ස කම්මේ කියලා එක්සෙන් කරලා පෙන්නුවේ අපි මොනවද කරන්නේ වැසිකිලි ඉන්නකොට අපේ හිතට රාග දේශමෝ ආවතින් අපි මේ රාග දේශමෝ කය කරලා සතර කමනම් වඩන්න ඕනේ මේ ආනාපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතා බහුලීගතා චත්තාරෝ සතිපට්ඨාන සති පරිපූර්ණතෝ දිනං පරණං අධිගතා හෝති පඤ්ඤා පරිපූර්ණිත කියලා දේශනා කරේ ඒක ධම්ම කියන්නේ මේ ආනපාන කියන ඔබලා මේ කරන අස්සපස්ස කියන මේ හුලං ඇදිල්ල පිටිකිල්ල නෙවෙයි මේ බඩබිම්බ පිම්බීම හැසිරීම නෙවෙයි ආන කියන්නේ ආශ්‍රය කළ යුතු කුසල දහම ආශ්‍රය කරන් ප්‍රහාණය කළ යුතු අකුසල දහම ප්‍රහාණය කරන්න කරණීය අකරණීය කියන තේම කළ යුතු යහපත් කර්ම කිරීම නොකළ යුතු අයහපත් කර්ම නොකිරීම සේවිතබ්බා කියන්නේ බුදුගණන්සේට පංච පරියායෝ දේශනා කරපු දුරම මේ තියෙන මේ දෙපැත්ත විවිධේනම් වදාමි කියන මේ දෙපැත්ත පෙන්වන්නේ දුවතාවයක් පෙන්වන්නේ දුවතාවයේ දේවතා කරපුවම දෙවියන්ගේ බණක් විදිහට පෙන්වනවා. මෙතන මේ ජීවිත නිබ්බාණින් තිබ්බ නිවන ආශ්චර්ය අద్భుත දේවත්වයට කරපින්නලා නිබ්බාන වීම නැති බංගස්ථාන කරා. ඒ නිසා මේ යුගයේ මේ නිවන් මාර්ගය පහළ වුණේ මේක තේරුම් අරගෙන ඔබලාට මේ ජීවිතේම තමන්ගේ රාජකාරී අවස්ථාවේදී බසේදී නිවසේදී තමන්ගේ භාර්යාවට දුදරුවන්ට රට සමාජයට විශ්වයට යහපත කරගෙන පරම නිබ්බාන සුවෙන් මේ සූපත් වෙන්න සතර කමරන් වඩන්න නාය ගණදින පේවා යන්න රාජකාරියත් එහෙමයි අනිත් ඒවත් වෙලාවට කල්ට වෙලාවට කරගෙන මේ නාය නොවි ඉන්න යෝ ධම්මෝ යෝ විනේසෝ වාසිතබ්බ අලුතෙන් නාය හදා ගන්න එපා ගෙවුණාය කපා ගන්න සතර කමරන් වඩලා විරාජිතික්ඛ ආයතික බවස්මින් කියන්නේ ඒක තේකී බීජ තේකීනි බීජ අවිලු විඥාන්ති නිබ්බන්ති දීරා ඒවායින් පනිනෝ ඉදම්පි සංගේ රතනම් පනිතං ඉදින් සත්‍යං සවත්වතු කිව්වේ මේ තේකීනි බීජ කීනම් පුරාණම් කියන්නේ අතීතයේ තියෙන මේ රාග දේශමෝ කය කරා ඊට පස්සේ වර්තමාන මොහොතේ සතර කමන වල කය කරන්න ඕනේ නවන්නත්ති සම්භවම් අපිට සම්භව වෙන්නේ නැහැ කියන්නේ නිබ්බාන වෙන්න මේ පරිජකය අතහැරුණාට පස්සේ සතර දුකින් මිදී නිදහසෙන් ඉලා නිබ්බාන වෙනවායි කියන මගයි මේ දහම් කරුණේ ඔබලාට දේශනා කරේ මේ ඔබලාගේ විමුක්තිය පිණිස ප්‍රඥාව පිණිස උදව් වේවා උපකාර වේවා හේතු වාසනාව ඔබලාට යම් වේදනාවක් ආවතින් කමා කරගන්න මොකද ඔබලාට නොගැලපෙන යම් දහම් කර්මයක ඉදපත් වීම තුළ එහෙම වෙන්න පුළුවන් අසුතත්වයෙන් පුතඥ භාවයේ ස්වභාවය එකයි මේක ඔබලාගේ නිවනට විමුක්තියට නිදහසට ප්‍රායෝගික ජීවිතයේ නිවසේ යහපත් මිනිසෙක් වෙලා සමාජයට භාර්යාවට උදරුවන්ට මේ සමාජ උතුම් වගකීම් කරලා ඒවත් කරුතින් තමයි අපිට නිවනට මඟ කියන්නේ එහෙම නැත්නම් ආයතර පිදි මරි යන්න සතර දායාද වෙනවා මේවා තේරුම් අරගෙන තමන් මේ උතුම් සිරිසත් ධර්මයේ තමා තුළින් දැන දැකගෙන නිබ්බාන වෙන්න කටයුතු යොදා ගන්න කියලා කාර්මික ඉල්ලා සිටින්න මම ඉල්ලනවා ඔබලාට මේ උතුම් ප්‍රඥා විමුක්තිය පිණිස අරහත්යෙන් යම් දිනක පිටන පානාතේක්ම නිබ්බාන වෙන්න අවශ්‍ය මගේ ඥාන දර්ශන පුහුණු කරන්න මේ ධර්මයේ උදව් වේවා උපකාර වේවා පරිසේ හේතු වාසනාවක් ලැබස්ථාන කරන සෝපත් වේවා සියලු ලෝක සියලු සත්වෝ සතර පාදුකින් දී නිදර්ශනයේ තියෙන උදව් වේවා උපකාර හේතු වාසනාව වේවා මේ ලෝක ධාතුව හටකත් දාස් බව මේ මොහොත දක්වා
ඔබගේ මගේ යම් පින් බලාපොරොත්තු වෙන පරදත්ත උපජීව මව දෙමාපියන් ගුරු වැඩිහිටියන් රූපී අරූපී බ්‍රහ්මයන් සියලු දෙනා හොදලා පින් මොදවන මේ පින් සමසේ පින් පිළිවෙල පින් පවර්ලා කටකොට පින් අනුමෝදන් කළ යාලා මොදවන දස් කරන්න මේ හොඳම අවස්ථාව මේ පින් ඒ සියලු දෙනා උදව් වේ උපකාර හේතු වාසනාව ඔබලාට සතුටින් විදිහට දක්වන පුණ්‍ය ශක්තිය කුසල බලයක් උදව් වේවා උපකාර වේවා පරිසිය හේතු වාසනාව වේවා කියලා අදිෂ්ඨාන සුවපත් වේවා තවත් වීඩියෝ කින් හමු වෙනතුරු ඔබලාට කායික මානසික නිරෝගී සුවය ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා සුවපත් වේවා